සුබම සුබ දැස්නක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ උදා වූ දවස සුබ පණිවිඩ ගෙනෙන දවසක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි දවස ආරම්භ කරමු. පුවත්පත් කිහිපෙම වගේ අද දවසට අදාළ පුවත්පත් කිහිපෙම වගේ අතේ තියෙනවා. ඒවා එකකට එකක් වෙනස් කාරණාත් තියෙනවා. එකම කාරණාවත් විවිධ ස්වරූප වලින් වාර්තා කරලා තියෙනවා. අද අපිට කියවන්න දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ආරම්භය මෙතනින් ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. අද වෙනස් විදිහකින් ඡායාරූපකින් ආරම්භය ලබා ගන්නයි මම හිතුවේ. ලංකාදීප පුවත්පතේ අද තියෙන ප්‍රධාන ඡායාරූපය කවි පෙළකුත් එක්කම ඒ ඡායාරූපය පසුපස කතාවක් තිබෙනවා. ඊයේ දවසට ඒක අදාළ වෙනවා. සතුරු කතා බහ අමතක කර පැවති මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පවතී. කවුද මේ ඉන්නේ? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වගේම කතානායක මහින්ද අබේවර්ධන, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පසුපසින් ඉන්නවා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමනුත්. දැන් මේ දේශපාලනයේ සදාකාලික මිතුරුනුත් නැහැ, සදාකාලික සතුරුනුත් නැහැ කියන කතාව අපි සාමාන්‍යයෙන් හොඳින් අහලා පුරුදු දන්න කියන කතාවක්. ඒක තමයි සැබෑ දේශපාලනයේ පසුබිමේ අපිට දකින්නට, ලංකාවේ දේශපාලනයේ පසුබිමේ අපිට අද වෙන විට දකින්නට ලැබෙන තත්ත්වය. කෙසේ වෙතත් මේ හමුව මොකද්ද? මේ කුමන අවස්ථාවක්ද? මේ තමයි අභිනවයෙන් මෙවර පාර්ලිමේන්තුවට නවවන පාර්ලිමේන්තුවට තේරීපත් වුණු නවක මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන් වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් ආරම්භ වුණා. දෙදින පුහුණු වැඩමුළුවක්. මේ වැඩමුළුවෙහි සුවිශේෂ අවස්ථාවක් තමයි අපි මේ දකින්නේ. අපි වැඩමුළුව පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවකුත් තියෙනවා. මොකද රට හදන තැන තමයි පාර්ලිමේන්තුව බවට පත් වෙන්නේ. ඒ පාර්ලිමේන්තුවට අලුතින් එන අය හැදෙන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව අපිත් දැනගෙන ඉඳීම ඉතාමත්ම වැදගත්. ඒ සම්බන්ධ පුවත් වාර්තාවෙන්ම අපි දවස පටන් ගමු. අනිකුත් පුවත් වාර්තාවලට යන්න පෙර ආතුව. නායක මහින්ද අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් මීට සහභාගී වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙන්ම පාර්ලිමේන්තු කමිටුවල කටයුතු සිදුවන ආකාරය පිළිබඳවද මෙහිදී මූලික දැනුම ලබා දෙනවා. වසර ගණනාවකට පසු රටේ අංග සම්පූර්ණ බලයක් ඇති පාර්ලිමේන්තුවක් පත් වෙලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට පත් වෙනකොට තමුන්නාන්සලාට පහුගිය කාලවකවානුවේ විවිධ ගැටලු වලට මුහුණ දීලා තමයි ආවේ. විශේෂයෙන් අප්‍රසන්න මනාප ගැටලු, ඒ වගේම මාස 5 මාරක වගේ කාලයක් දැවැන්ත මහන්සියක්, කරදරයක්, විශාල උත්සාහයක් අරගෙන තමයි තමුන්නාන්සලා මේ ස්ථානයට ආවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලු රාශියක් අපිට පහුගිය කාලවකවානුව තුළ දකින්න ලැබුණා. ඒ සියල්ලම අපි විසඳාගත යුතුව තියෙනවා. අනාගතයේ නැවතත් ඒ වගේ අවාසනාවන්ත තත්වයකට අපි මුහුණ නොදෙන්න විදියට කටයුතු කිරීමත් අපේ වගකීමක් හැටියට මම දකිනවා. පාර්ලිමේන්තුව කියලා කියන්නේ අපේ ජාතියේ කැඩපත. ඒ නිසා මේ ස්ථානයේ අපේ අතින් කිසිම අඩුපාඩුවක්, වැරැද්දක් හෝ නොසැලකිල්ලක් සිදු නොවිය යුතු ස්ථානයක් හැටියට තමයි අපි කවුරුත් සලකන්නට ඕන. මේ පාර්ලිමේන්තුවට කලින් පාර්ලිමේන්තු වගේ නෙමෙයි විශේෂ වගකීමක් තියෙනවා. මොකද පසුගිය පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙච්ච අප්‍රසන්න සිද්ධීන් නිසා දෙපැත්තෙන්ම මේ පාර්ලිමේන්තුවේ කීර්තිනාමය පළුදු වුණා. නමුත් මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ පළුදු වීම වෙනස් කරලා අලුත් ශිෂ්ට සම්පන්න සංවාද තුලින් ඒ පළුදු වෙච්ච කීර්තිනාමය නැවත යථා තත්ත්වයට පත් කරන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නායක මන්ත්‍රීවරුන්ගෙන් කරන ප්‍රථම ඉල්ලීම එයයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ වැදගත්ම දේ තමයි ඉවසීම. පසුගිය අවුරුදු 31 තුල අපිත් පාර්ලිමේන්තුවේ හුඟක් බැනුම් අහලා තියෙනවා. නමුත් ඒවා ඉවසගෙන අහගෙන ඉඳලා කතානායකතුමාගෙන් අවසර අරන් ඒවට උත්තර දෙන්න පුළුවන්. උත්තර දෙන එක තමයි වැදගත් දේ. ඒ වගේ මම කියන්න ඕන മന്ത്രിවරුන්ට ඉදිරි කාලය තුල ඕනම ප්‍රශ්නයක් ඇති වුණොත් කතානායකතුමා ඉන්නේ තමුන්නාන්සේලාගේ ප්‍රශ්න විසඳන්න. ඒක තමයි වැදගත්ම දේ. මම හිතන්නේ පසුගිය පාර්ලිමේන්තුවේත් අපේ අගමැතිතුමාට මතක ඇති කතානායකතුමා රත්තුමාගේ පැත්ත ගත්තේ නැහැ. ගත්තේ മന്ത്രിවරුගේ පැත්තේ. සමහර අවස්ථාවලදී ඉතින් ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මම හිතනවා පහුගිය ඡන්දය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි ඡන්දයක්. ඒ සමානුපාතික ඡන්ද මැතිවරණ ක්‍රමයේ යටතේ 3/2ක බහුතරය ගන්න නිසා පමණක් නෙවෙයි. මේ රටේ තිබෙන පැරණිම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒ දේශපාලන පක්ෂයට එක ආසනයක්වත් නොලැබීම ගැන නෙවෙයි. ඒක විදිහක පුදුම සාගත දෙයක්. ඒවා ඉතිහාසයට යන කරුණු. මේ වතාවේ අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නේ නැත්නම් යාව ගෙදර යවන්න ජනතාව පසුබට උනේ නැහැ. ඒක මහා පණිවුඩයක් අපි ඔක්කොටම දීලා තියෙනවා. දේශපාලන පරපුරකින් පවතාවත් වැඩක් නැත්නම් වැඩ බැරි නම් ගෙදර යවුවා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්නා කියලා හිතන්නත් බෑ. මොකද සමහර වෙලාවට කියනවා අපි උගත් විද්වතුන් වියතුන් ඒ උගත්කම වගේම රටට ආදරේ නම් වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ.
ඒ නිසා මම මේ තරුණ മന്ത്രിවරුන්ට කියන්න ඕනේ. තරුණ වුණාට තනතුරක් තිබුණාට පරපුරක් තිබුණාට උගත් වුණාට වැඩක් නැහැ. ජනතාව පවරපු රාජකාරී හරියට කරන්නේ නැත්නම් ලොකුද පොඩිද කියලා බලන්නේ නැතුව වරායද ගුවන් සේවාවද මැටිද සියඹලාද කියලා බලන්නේ නැතුව හැමදේම එක හා සමානව සලකලා ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් දැන් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ආපු ගමන් ඇමතිකම. එක්ක නියෝජ්‍ය ඇමතිකමක්වත් ඕන කියලා මාත් එක්ක සමහර අය ඇවිල්ලා කතා කරලා තියෙනවා. මේ රටට වැඩ කරන්න පුළුවන් එකක් දෙන්න පුළුවන්ද කියලා. අපි මතක තියාගන්න ඕන පාර්ලිමේන්තුවට එවන්නේ ඇමති කෙනෙක් නෙවෙයි. මන්ත්‍රී කෙනෙක්ව පත් කළා. ඒ වගේම මතක තියාගන්න ඇමතිකමක් නැතුව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. ඒ කට්ටිය අපි ඉතිහාසය දැකලා තියෙනවා. ඇමතිකමට දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම් ඉටු කරන්න බෑ. එහෙම ඇමතිකම මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනයේ හොඳ අනාගතයක් නැති බව අපි තේරුම් ගන්න ඕනේ. අපිට මදු සමයක් ගත කරන්න කාලයක් නැහැ. වෛර පිරිමහන්න ඉතින් කෙඳිරි ගන්න වෙලාවක් අපිට නැහැ. දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අපි සියලුම පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තු ඉස්සෙල්ලාම ඉටු කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. අග්‍රාමාත්‍යවරයා අවසන් වශයෙන් කළ ප්‍රකාශයේ මාද මවබිම පුවත්පතේ සඳහන් වෙනවා. දේශපාලන මදු සමයට දැන් වෙලාවක් නැහැ. පාර්ලිමේන්තුව යනවා කියලා වෙන ගෙවල් වල යන්න එපා. මන්ත්‍රීවරයෙකු ලෙස පුස්තකාලය පරිහරණය කරන්න. අගමැතිගේ නවක මන්ත්‍රීවරුන්ට පාඩමක්. දැන් මෙහිදී අපි දැකපු ඉතාම සුවිශේෂ තත්ත්වයන් කීපයක් තියෙන එකක් තමයි අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, ඊළඟට සභානායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඡායාරූපයේ හිටපු අය ගැන මම මේ විශේෂයෙන් සඳහන් කරන්නේ. වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ කවුරුත් ගත්ත දේශපාලනයේ බොහොම අත්දැකීම් සපිරි අය සහාර කලින් කිරියල්ල මැතිතුමන් ඒ වගේම කතානායකතුමා මේ සඳහන් කරා වගේම ඉතාම ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම අතිශය වැදගත් බවක් පේනවා. මොකද අටවන පාර්ලිමේන්තුවේ ජනතා විශ්වාසය පළුදුනා, ජනතාවගේ තුල තිබුණු ගෞරවය පළුදුනා. එවැන්නක් යලි නොවන්නට පාර්ලිමේන්තුව බොහොම ශිෂ්ට සම්පන්න තැනක් බවට පත් කරගීමේ වගකීම මේ නවක මන්ත්‍රීවරුන්ට පැවරෙන බව විශේෂයෙන් අවධාරණය වුණු කාරණාවක්. අපි බලමු මෙතනින් පටන් ගන්නා අය කොතනින් අවසන් කරාවිද කියන එක ඉදිරියේදී තමයි බලන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ අතරේ අපි ඊළඟ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට. ඒ ප්‍රකාශයට පෙර සඳහන් කරන්න ඕනේ දෙයක් තියෙනවා. දැන් මේ අවස්ථාවටත් අපි නරඹපු අවස්ථාව නවක මන්ත්‍රීවරුන් සඳහා පැවති දෙදින වැඩමුළුවේ සමාරම්භක උළෙලට ආරාධනා කර තිබුණා විපක්ෂ නායකවරයා වශයෙන් සහභාගී වීම සඳහා සජිත් ප්‍රේමදාස මහත්මයාට. හැබැයි එතුමා ආවේ නැහැ කියලා මෙන්න අරුණ පුවත්පත අද වාර්තා කරනවා. මන්ත්‍රී වැඩමුළුවට එන්න කිව්වත් සජිත් නැහැ කියලයි එහි සිරස්තලය අද දවසේ යොදා තිබෙන්නේ. ඒ අරුණ පුවත්පත සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නොපැමිණීම වාර්තා කළ ආකාරය. එතුමා එහෙම මේ වැඩමුළුවට සහභාගී නොවුනට එතුමාගේ අදහස් ඉදිරිපත් කළ තිනවා පහුගිය කාලේ රැකියා අහිමිවුවන් පිළිබඳව කොරෝනා නිසා රැකියා අහිමි ලක්ෂ 4කට ආදායම් මාර්ගයක් සලසන්න. මදක යම් තැන්වල වාර්තා පළ වෙනවා ඒ අය වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා කියලා, ඒ අය වෙනුවෙන් සටන් කරනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයන් මේ රැකියා අහිමි වූවන් පිළිබඳව තමන්ගේ දායකත්වය ලබා දීමට එහෙම නැත්නම් ඒ සඳහා ඔවුන්ට සාධාරණයක් ඉටු කර ගැනීමට නායකත්වය ලබා දීමට කටයුතු කරන බවයි කියවෙන්නේ. සබවින්ම මේ තාමත්ම වැදගත් කාරණාවක් විදිහටයි අපටත් පෙනෙන්න තිබෙන්නේ. කවුරු මේ පිළිබඳව කතා කළත් නොකළත් මෙය සුවිශේෂ තත්ත්වයක්. මොකද රටේ ජනගහනයෙන් විශේෂයෙන් තරුණ ප්‍රජාවකින් සැලකිය යුතු පිරිසකට, ලක්ෂ ගණනක පිරිසකට රැකියා අවස්ථා අහිමි නම්, රැකියා නැතිනම් ඒ තාමත්ම බරපතලයි. රැකියා තිබිලත් රැකියා අහිමි වෙලා නම් මේ කොවිඩ් වසංගත තත්ත්වය හමු වුවත් ඒවට පිළියම් විසඳුම් සොයමින් ඒ අයට නැවත වතාවක් ආදායම් මාර්ගයක් ස්ථාපනය කර දීමේ 100% වගකීම අපට රාජ්‍යයටම පවරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ සඳහා විකල්ප සොයන්නට සිදු වෙනවා. ඒ කාගෙත් මැදිහත් වීම අදාළ අයගේත් අදාළ ආයතනත් නිලධාරීන් බලධාරීන් මේ කාගෙත් වගකීම යුතුකම් බවට පත්වන එක. පැත්තකින් මේ කාරණාව පිළිබඳ නිරන්තරව අවධානයෙන් ඉදමින් රජයේත් අදාළ අංශවලත් ඇසරීමට කටයුතු කිරීම සහ ඒ සඳහා පෙළඹවීම තමයි හොඳ විපක්ෂයකින් බලාපොරොත්තු වන කාර්ය. අපිට පේන ආකාරයට සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ සඳහා සූදානම් බවක් පෙනෙන්න තිබෙනවා. ඊළඟට ඊයේ දවසේදී ටිකක් කතා බහට ලක් වුණු කාරණාවක් තිබුණේ ආද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අතරට ඇවිල්ලා තියෙනවා. කුඩු කිලෝ 11යි අවිතොගයයි
පොඩිලැසීගේ ගෝලයා රත්ගමින්ද අම්මා පන්නේපිටියෙන්ද අල්ලයි. කුඩු සල්ලි කෝටි ගණන් අතින් නැත යවලා අම්මාට සැඟවී ඉන්න සුපිරි මන්දිරයකුත් තරන් දීලා කියලා අද ලංකාදීප ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. පන්නේපිටිය කියලා තියෙනවා, සමහර තැන්වල කොට්ටාව කියලා තියෙනවා. කොහොමුණත් ඔය ඒ ළඟ තියෙන නගර දෙකක්. කෙසේ වෙතත් මේ මවට පොඩිලැසී කියන ජාවාරම්කරුවම නැත්නම් පාතාල කල්ලි සමාජිකයා අපරාධකරු ඔහු විසින් Tamanගේ මවට නිරුපද්‍රිතව සැඟවී ඉන්නට සුකෝපභෝගී නිවසක් මෙලෙස අරන් දීලා කටයුතු කිරීම පිළිබඳව එලෙස වාර්තා වෙනවා. Tamanගේම මවට පියාට සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩකඩ සලසා දීම දරුවෙක් විදිහට ඊ타මත්ම අගයන්නට ඕනේ කාරණාවක්. වටිනා පැසසුම් සහගත කාරණාවක්. හැබැයි මේ රටේ තවත් පිරිසක් එම නැත්නම් අනාගත පරම්පරාව අනතුරේ හෙළලා අයහපත් විදි වලින් හම්බ කරපු මුදල් වලින් අම්මට තාත්තට සැපට ඉන්න නිවාස ආරම්භ දුන්නට ඒන්නම් අර අපි කියපු හොඳ අහන්න ලැබෙන්නේ නැහැ, හොඳ වැඩක් වෙන්නේ නැහැ කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි නිසිමගට දරුවෝ යොමු නොවි වෙනත් මාර්ගවලට යොමු වුණාම අම්මවරුන්ට අත්විඳින්නට වෙන ඉරණමත් මේ පුවත් වාර්තාව ඇතුළත බොහොම පැහැදිලිව සඳහන් වෙනවා කියන එකත් මේ සමග කියන්නට ඕනේ. බූස බන්ධනාගාරයේ රඳවා සිටින දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු මෙන්ම මහ පරිමාණ මත්කුඩු චාවාරම්කරුවෙකු බව කියන ජනිත් මදුසංක සිල්වානොත් පොඩිලැසි යන අයගේ මව සහ ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු වන නීල් නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳවයි එලෙස වාර්තා කරන හැම පත්‍රයක් වගේම මේ පිළිබඳව යම් ආකාරයක පුවත් වාර්තා ගෙනෙවිත් තිබෙනවා. ඒ අතරේ දිවයින පුවත්පතේ මෙහෙම වාර්තාවක් තියෙනවා. මර්වින් ජානාගේ කුඩු සල්ලි රැස් කළ අනියම් බිරිඳ අල්ලයි. බැංකු ගිණුම් 5ක රුපියල් කෝටි 14ක් කියලා සඳහන් වෙනවා. ඊළඟට අර කලින් කාරණාවත් නැවත වතාවක් දිවයින පුවත්පතත් අද දවසේ වාර්තා කරලා තියෙනවා. අපි ඒ සමගම දිවයින ප්‍රධාන සිරස්තලයේ විදිහට අද දකින්නේ නගරාධිපතිගේ වරන්තුවට අතුරු තහනමක්. කුරුණෑගල මහේස්ත්‍රාත් ඇතුළු වග උත්තරකරුවන් උසාවි කැඳවයි කියලා විස්තර කරනවා පුවත දිවයින මේ ආකාරයෙන්. දෙවන බුවනක බාහු රජතුමාන්ගේ රාජ්‍ය සභා මණ්ඩපයේ ඩෝසර් කර කඩා බිඳ දැමීමට වගකිව යුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය 7 වෙනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි මෙහි තවදුරටත් සඳහන් වෙන්නේ. පහුගිය කාලේ මේ පිළිබඳව සෑහෙන ආందోලනයට තුඩු දුන්නා, කතා බහට ලක් වුණා. අවසාන වශයෙන් මේ නඩු ගාස්තු ගෙවීමත් නගර සභාවේ මුදල් වලින් ගෙවන්නට කටයුතු කරනවා කියලා තමයි අපිට දැනගන්නට ලැබුණේ. එහෙම වාතාවරණයක දැන් නගරාධිපතිවරයාට යම් සහනයක් වාසියක් සැලසෙන ආකාරයෙන් මේ නඩු කටයුත්ත ඉදිරියට ගමන් කරන ආකාරයක් තමයි අපිට තිබෙන්නේ. මොකද මේ ඔහුට ආදාළව නිකුත් කරලා තිබ්බ වරෙන්තු නියෝගය වළක්වාලීමට අභියාචනාධිකරණය මගින් කටයුතු කිරීමත් එක්ක ඊළඟට අපි තවත් බොහෝ වාර්තා මුණ ගැසුණත් විරාමයක් ලබා ගන්නටත් ඕනේ. ප්‍රථම විරාමයෙන් පසු යලි හමු වෙලා තවත් පුවත් වාර්තා කිහිපයක්ම ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. විරාමයෙන් පස්සේ ආයෙත් පත්‍රවලට අවධානය දෙද්දී මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි පළමුව බලන්නේ. කෘත්‍යාධිකාරී සමාජිකයෙකු නොවන නිසා කරුට නායකත්වය දෙන්න බෑ. රනිල් කෘත්‍යාධිකාරියේදී කියයි කියලා සඳහන් වෙනවා. මේ කාරණාවම මම දැක්කා අද අරුණ පුවත්පතේ තියෙනවා. කරුට බෑ රනිල් කියයි කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඊළඟට මේ නායකත්වයේ පිළිබඳව එහෙම ගැටලුවක් මතුවෙන්නේ මේ අද කීයක නෙවෙයිනේ මේ නායකත්වය පිළිබඳ අර්බුදය තියෙන්නේ. ඉදිරි සැප්තැම්බර් මාසයේදී මේ ගැටලුව විසඳා ගන්න බව දැන් කියනවා. නායකයෙක් සොයා ගන්නා තෙක් මම නායකත්වයේ ඉන්නවා කියලා සඳහන් ප්‍රකාශයකුත් අද අරුණ පුවත්පතේ අපට දකින්නට ලැබෙනවා. ඒ අතරේ එම පුවත්පතේම තියෙනවා මෙන්න මෙහෙම පුවත් වාර්තාවක්. ඒකත් ඉතාම සුවිශේෂ එකක්. ඒ සඳහා අවධානය දෙන්නට ඕනේ. එදා දුටුගැමුණුට මෙන් මෙදා සජිත් එජාප නායකත්වයට ආරාධනා කළ යුතුයි. කවුද මේ කියන්නේ? නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා තමයි මේ කියන්නේ.
කොත්මලේ සැඟව සිටියේදී දුටුගැමුණු කුමරු සොයාගෙන ගොස් රජකම බහර ගන්නා ලෙසට ආරාධනා කළ ආකාරයෙන්ම ජාපේ කුමාරයා වන සජිත් ප්‍රේමදාසගෙන්ද එම පක්ෂයේ නායකත්වය බහර ගන්නා ලෙස වත්මන් ජාප නායකයන් ඉල්ලා සිටිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා කියලායි සඳහන් කරන්නේ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා කියන ආකාරයට නම් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට නම් නායකත්වය සොයා ගන්නා තුරු නව නායකත්වයක් සොයා ගන්නා තුරු එතුමන්ම තවදුරටත් රැඳී සිටින බව තමයි අවසාන වශයෙන් දැනට සඳහන් වෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරන දිනමින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයේ වෙත රිෂාඩ් බදියුදීන් රටින් සහල් ගෙනවිත් සතොසට කෝටි 470ක් පාඩු කරලා කියලා පුවතක් අද අපිට දිනමින ප්‍රධාන සිරස්තලයේ විදිහට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ පුවත තවත් පුවත්පත්වලත් වාර්තා වෙලා තියෙනවා. කෙසේ වෙතත් අද දිනමින වාර්තා කරන ආකාරයට පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පිටරටින් සහල් ගෙන්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී රුපියල් බිලියන 4.7ක නැත්නම් කෝටි 470ක පාඩුවක් සතොස ආයතනයට සිදු කිරීම සම්බන්ධයෙන් ඊට වගකිව යුතු හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් වහාම නීතිය හමුවට කැඳවන්න කියලා සතොස නියෝජ්‍ය සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා ඉල්ලා සිටින බවක් තමයි කියවෙන්නේ. කෙසේ වෙතත් වෙළඳ අමාත්‍යවරයා විදියට වැඩබහර කරමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා අප දැක්ක සමාජයට සඳහන් කරනවා මේ බදියුදීන් හිටපු ඇමතිතුමා අමාත්‍යාංශය නම් බොහොම සැපට සනීපෙට හදාගෙන තිබිලා තියෙනවා කියන එක ඇඳන් කොට්ට මෙට්ටත් එක්කම ඉතින් ඒව වහාම ඉවත් කරන්න කටයුතු කරා කියලා එතුමන්ලා බොහොම සැපසේ පහුගිය කාලය ගත කරද්දී පාඩු කරමින් නම් මේ ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ. මව්බිමෙත් ඒ පිළිබඳව වාර්තාවක් තියෙනවා. රිෂාඩ් ඇමති කාලේ ඉන්දියාවෙන් සහල් ගෙන්වල 7 කෝටි 470ක් පාඩු කරලා කියලා. ඉතින් මෙහෙමනම් කටයුතු කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒවට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සිදු විය යුත්තක් විදිහටයි අපටත් වෙන්නේ. ඔය අතර මේ සහල් මිලදී ගැනීම සම්බන්ධයෙන්ුත් පුවතක් තිබුණු නිසා මම හිතනවා යටත් අවධානය දීම හොඳයි කියලා අපි අද පුවත්පතට යොමු වෙමු. අද මුල් පිටුව වාර්තා කරනවා සමාන වී මිලදී ගැනීම ගැන. වී මිලදී ගැනීමේ මුදල පිළිබඳ විකෘතිතාවක්. දැන් සාමාන්‍යයෙන් අපිට හුරු අපි අහලා පුරුදු රුපියල් 50ට ගන්නවා කියන එක තමයි අවසාන වශයෙන් කියවුණු කාරණාව. දිස්ත්‍රික් කාර්යාලය යටතේ වී කිලෝවට රුපියල් 55ක් වී අලෙවි මණ්ඩලයෙන් කිලෝවට 50ක්. අලෙවි මණ්ඩලයෙන් 50යි දෙන්නේ. ඊළඟට මේ දිස්ත්‍රික් කාර්යාලය යටතේ වී මිල දී ගැනීමේදී 55ක් දෙනවා. මිල ගණන් දෙකක් තිබීම පිළිබඳව තමයි එලෙස වාර්තා කරන්නේ. අපි දැන් එක් පුවත්පත්වල මෙතෙක් උපුටා නොගත් වාර්තා කිහිපයකට අවධානය දෙමු. මව්බිමට එමු. ව්‍යවස්ථා සභාවේ ජනාධිපති නියෝජිතයා මහින්දානන්ද. ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් පත් වෙනවා. ඒ අවස්ථාව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට ලැබී ඇති බව අද මව්බිම වාර්තා කරලා තියෙනවා. ලංකාවට දැනට ගෙන්වා ඇති වාහන වසර 2.5කට ප්‍රමාණවත්. මව්බිමේ මුල් පිටුවේ පළවෙන තවත් වාර්තාවක් මේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි එලෙස වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට කොච්චිකඩේ යාචකයා කෝටිපතියෙක් නොවේ කියලා මෙන්න මව්බිම පුවත්පත වාර්තා කරනවා. මේ පුද්ගලයා පිළිබඳව කියවුනේ තැන්වල ඔහු කෝටිපතියෙක් සුඛෝපභෝගී වාහන තියෙනවා. තට්ටු දෙකේ ගියත් තියෙනවා. ගේ එක තට්ටුවක් කුලියට දීලා තියෙනවා රුපියල් 30000කට. මේ ආදි තොරතුරු දැන් තියෙන එහෙම නැත්නම් සහෝදර සහෝදරයන්ගේ දේපල ගැන තමයි මේ කියවිලා තියෙන්නේ. මේ කියන පුද්ගලයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි ජනතාවගෙන් සිගමන්‍ය තුළ තමන්ගේ දවස ගැට ගහගෙන බොහොම සැප සම්පත් විඳින පුද්ගලයෝ පිළිබඳ තොරතුරු යම් තැන්වල තියෙනවා. මම ඒත් මේ ගැන කියද්දී සඳහන් කරා සැබවින්ම අසීරුතාවයට පත් වෙලා ඉන්න අන්තාසරණ භාවයෙන් පීඩා විඳින අයටත් මේ තුල සිද්ධ වෙන ලොකු අසාධාරණයක් කියන එක. ඉතින් ඒ අයටත් ජීවිතේ ගොඩනගා ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් මේ යාචකයෝ යදින්නන් පිළිබඳව අපට කතා කරන්න කාරණාවක් ඉතිරි වන්නේ නැහැ. ලංකාදීප පුවත්පතට අපි යමු. රංජන්ට එරෙහි අධිකරණ අපහාස නඩුවේ විභාගය අවසන් තීන්දුව පසුවට. තීන්දුව දෙන කාලයක් දිනයක් ගැන සඳහනක් සටහනක් නැහැ. හැබැයි අධිකරණයේ හමුවේ ගොනු කෙරුණු මේ අපහාස නඩුවේ විභාග කටයුතු අවසන් කියලා තමයි කියන්නේ. අපි ඊළඟට අවධානය දෙනවා මේ පුවතට සහරාන්ගෙන් රටට සිදුවන විපත්තිය 2015 දී සිටම කීවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී කොමිසමට කියයි කියලා සඳහන් වෙනවා. වගේම මදක යම් තැනක සඳහන් වෙලා තියෙනවා දිනමින පුවත්පතේ මුල් පිටුවේ මා කිසිවකු රකින්නේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා කියලා තමයි එහි තවදුරටත් දැක්වෙන්නේ. මොකද එතුමා කරන ප්‍රකාශවත් එක්ක එක පැත්තකින් මතයක් ගොඩනැගෙමින් තිබෙනවා. එතුමා කවුරු හරි ආරක්ෂා කරන්න කටයුතු කරනවාද, විශේෂ අනුග්‍රහයක් යම් පාර්ශවයකට තිබෙනවාද, විශේෂ අගතියක් මේ යම් පාර්ශවයකට වෙනවාද කියන එක පිළිබඳවත් ඒ ගැන පිළිතුරක් ඒ විදිහට ලැබෙනවා.
ඊළඟට අපි බලමු තවදුරටත් මොනවද තියෙන්නේ ලංකාදීප මුල් පිටුවේ කියලා. රජයේ පාසල් 6 සිට 13 ශ්‍රේණිය ඔක්තෝබර් 2 සිට පෙර පරිදි නිල නිවාස 35ට කැබිනට් රාජ්‍ය ඇමතිලා 70ක් පෝලිමේ කියලා පුවතකුත් සඳහන් වෙනවා. දැන් මේ ඔක්තෝබර් 2 කියලා තිබෙන සමහර තැන්වල මේ වාර්තාව ආවේ සැප්තැම්බර් 2 කියලා. ඒ වගේම සැප්තැම්බර් 8 වෙනිදා 1 වසරේ සිට 5 වසර දක්වා සාමාන්‍ය පරිදි නැවත පාසල් සියලු ශ්‍රේණි ආරම්භ කිරීම සියලු සිසුවියන් සඳහා සූදානමක් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. දැන් මේ පත්තරවලත් විවිධ ස්වරූප වලින් වාර්තා වෙන නිසා අපි නිවැරදිවම ඉදිරියේදී පිළිබඳ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න. ඊළඟට අරුණ පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් කාරණා මොනවද කියලා අපි බලමු. කොවිඩ් එන්නත සමව බෙදෙන WHO වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවත් කියලා සඳහන් වෙනවා ඒ අරුණ පුවත්පතේ. ඒ වගේම දිනමින පුවත්පතේ අද දැක්වෙනවා කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාව 123 වැනි තැනට. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කිරීමට සමත්ව තිබීම හේතුවෙන් කොරෝනා ව්‍යාප්ත වී තිබෙන රටවල් අතර ශ්‍රී ලංකාව 123 වැනි ස්ථානයට. අප මීට වඩා ඒ කියන්නේ ඉලක්කම් වශයෙන් ගත්තොත් ඉදිරියෙන් හිටිය කියන එක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ අපි COVID-19 වෛරසයේ මේ ගොදුරු බවට පත් වෙලා තිබුණු රටවල් අතර මුල්ම හරිය නොසිටියාට සැලකිය යුතු තැනක හිටියා. හැබැයි ඒ අංකේ පස්සට යනවා කියලා කියන්නේ ඒ තුළ කියවෙන කාරණාවක් තියෙනවා. අපි යම් ආකාරයක පාලනයක් ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා කියන එක. ඊළඟට 13 ගැන ඉන්දියාව අවධානයෙන් කියලා පුවතක් තියෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව කාරණාවකටයි මේ යොමු වෙන්නේ. අරුණ පත්තරේ දිනමිනෙත් තියෙනවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කාරණාවක්. ව්‍යවස්ථා සංශෝධනයේ ටෙලිෆෝනයෙන් අනෙක් පක්ෂවලට ඇමතුම් කියලා නිර්මාණශීලී වාර්තාකරණයක් දිනමිනේ අද අපිට පිළිබඳව දකින්නට ලැබෙනවා. ඊළඟට අපි පළාත් සභා ගැන තීන්දුවක් ගන්න තෝම්බුව හොයයි කියන පුවතක් දකින්නවා අද අරුණ පුවත්පතේ මුල් පිටුවේම සඳහන් වෙලා තියෙන. දැන් නමු දිනමින පුවත්පතට දිනමිනේ තියෙනවා ආණ්ඩුවේ හොඳ වැඩවලට අපේ උපරිම සහාය. සුනිල් හඳුන්නෙති ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් එතුමා අදහස් දක්වලා තිබෙනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩුව කරන හොඳ වැඩවලට. මේ කතාව තමයි විපක්ෂයේ පක්ෂ කීපෙම කියන්නේ දැනට ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය දෙනවා. හැබැයි එකක වෙය නොහැකි තැන ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න පසුබට වෙන්නෙත් නැහැ කියන එක. සැබෑ විපක්ෂයක කාර්යභාරය මේ තුළ වචනාර්ථයෙන් තියෙනවා. හැබැයි ක්‍රියාවෙන් ඒ කොහොමද සිද්ධ වෙන්නේ කියන එක තමයි ඉදිරියේදී බලන්නට වෙන්නේ. සරසවි වලට වාර්ෂිකව තවත් සිසුන් 12000ක් බඳවා ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරිස් මහතා උපුටා දක්වමින් දිනමින කරන වාර්තාකරණයක් තියෙනවා. කෘෂි කර්මයට වසර 8කින් සේවකයන් අරන් නැහැ කියලා ජනාධිපතිවරයා කරන අනාවරණයකුත් අද දිනමින පුවත්පතේම අපට දකින්නට පුළුවන්. නිසි කලට නිසි ආකාරයට සේවකයෝ බඳවාගෙන යවත් කාලීන කරන්නට කටයුතු කෙරෙන්නට ඕනේ. හැබැයි ඒ සිදු වෙලා නැහැ කියලා කියන්නේ නිසා ඒන් ලැබෙන සේවය පිළිබඳවත් යම් ගැටලු මතුවෙනවා. මේ අතර ඊයේ දවසේදී ජනාධිපතිවරයා කරන ප්‍රකාශයකට පත්තරවල වැඩි අවධානය යොමු වී තිබුණා. සමෘද්ධිලාභීන් පිළිබඳව ඒ සමෘද්ධිලාභීන් ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරනවා කියලා එයත් අපි දකින්නේ බොහොම සුවිශේෂී කාරණාවක් විදිහට. විශේෂයෙන් අපිට හුරු පුරුදු මේ සමෘද්ධිලාභීන්ට තව සමෘද්ධිලාභීන්ට සමෘද්ධිය දෙනවා. එහෙම නැත්නම් දෙන මුදල වැඩි කරන්න කටයුතු කරනවා. සමෘද්ධිලාභීන් පිළිබඳ ගැටලු දෙන්න ඕන අයට දීලා නැහැ, නොදී යුතු අයට දීලා. මේ ආදීනේ අපිට දකින්න මෙන්න නැත්නම් දේශපාලනයට අනුව සමෘද්ධිය දීලා මේවනේ සාමාන්‍ය සුලභ වාහන දකින්න ලැබිච්ච කාරණා. හැබැයි සමෘද්ධිලාභීන් හැමදාම සහනාධාර මත යැපෙන මානසිකත්වයක් වෙනුවට එම රටක් වෙනුවට ඒ අයව ව්‍යවසායකින් විදිහට දිරිගන්වන්නට ජනාධිපතිවරයා ගන්න උත්සාහය පිළිබඳව එලෙස සඳහන් වෙලා තිබුණා. රටක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් තවත් කාරණාවක් දිනමින පුවත්පතේ සඳහන් වෙනවා නෙළුම් කුළුණට අලුතෙන් වැඩට එන දියසෙන් කුමරු. දෙයක් බැලුවල්මට මොකද්ද මේ කියලා හොයන්න හිතන කාරණාවක්නේ මම කියන්න. ශ්‍රී ලංකේ සංනිවේදන ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් කොළඹ නගරයේ ඉදි කරන ලද නෙළුම් කුළුණේ රාජකාරී කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු මානව රූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය දියසෙන් කුමරු යොදා ගැනීමට සැලසුම් කරනවා කියන එකයි දැනට සඳහන් කරන්නේ. ඉදිරියේදී අපිට මේ තාක්ෂණික විප්ලවය ශ්‍රී ලංකාව තුළින් දකින්නට ලැබේවි. කොළඹ පර්චේස් එක මිල 7%කින් වැඩි වෙලා කියලා අලුත් තක්සේරුවත් අද දිනමිනේ තියෙනවා. විශ්වාසගතුමා මට ඊටම කෙටි වෙලාවක් දෙන්න මේ උපුටා නොගත් වාර්තා කිහිපය උපුටා ගන්න අද පුවත්පතේත් මෛත්‍රීට තනතුරක් දෙන බව කිසිවෙකු සමග පවසා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන තනතුරු දී අවසන්. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මේක දිගින් දිගටම එතුමා පිළිබඳව විවේචන එල්ල කරපු දැඩි ලෙස පහර එල්ල කරපු ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අදටත් තියෙන ඒ සාවරයේ බව පේනවා. තව තනතුරු දෙන්න නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙලේව දීලා ඉවරයි කියලා තමයි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පිළිබඳව. දැන් තනතුරු ප්‍රශ්නයක් තියෙනවා අපේ ජනබල පක්ෂයේත්. මොකද
කවුද පාර්ලිමේන්තු යන්නේ කියන එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන කාටද ලැබෙන්නේ කියන එක ගැටලුවක් වෙලා තියෙනකොට අපේ ජනබල පක්ෂයේ වේදිනික මහිමියන් පැහැරගෙන ගොසෝ අතුරුදන්ව නැහැ කියලා ඕනෑම වෙලාවක ගෙන්විය හැකි කියලා ආචාර්ය පූජ්‍යපාද හුණුපොළගම වජිරශ්‍රී හිමියෝ පවසති කියලා සඳහන් කරාදී මේ අපේ ජනබල පක්ෂයට හිමි වුණු මන්ත්‍රී ආසන අහෝසි කරන්න කියලා රාමාංජනිකායේ මැතිවරණ කොමිසමෙන් කරන ඉල්ලීමක් අද පත්තරේ තියෙනවා. අපි සාමාන්‍ය තත්ත්වය අවබෝධ කරගන්නටත් ඕනේ. ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් 65000 ඉක්මන ප්‍රමාණයක් මගේ මතකයේ හැටියට එවැනි පිරිසක් කැමැත්ත පළ කරපු දේශපාලන පක්ෂයකට ලැබුණු අවස්ථාවේ මහෞස් කරන්න පුළුවන්ද කියන එකත් ගැටලු සහගත තත්ත්වයක්. ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා ලංකාවේ ජනතාව සැහැල්ලුවෙන් කටයුතු කළ නොහැකි. මුඛාවරණ හා මීටරයේ දුර අනිවාර්යෙන් සැලකිය යුතුයි කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන මතක් කිරීමකුත් තියෙනවා. ඒ අද පුවත්පතේ. අවසාන වශයෙන් අපි බලමු දිවයින පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් වාර්තා තියෙනවාද? කෝපා කමිටුවල නියෝජනයේ ඉහළට විපක්ෂයේ විරෝධය දක්වයි කියලත් සඳහන් වෙනවා ඒ දිවයින පුවත්පතේ. ඊළඟට CID රස පරීක්ෂක ප්‍රධාන කාර්යාලය පීරයි කියලත් තවදුරටත් වාර්තාවක් අපට දකින්නට ලැබෙනවා. මව්බිම පුවත්පතේ වාර්තාවකට මම මේ සම්බන්ධ කරන්න කැමති නාකොටික් ජාවාරමුන් පොඩි ලැසිට විකුණපු තවත් බඩු එළියට කියලා තවදුරටත් මේ නාකොටික් එක මද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ ඇතම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදටත් පුවත් වාර්තා කරන්නට සිදු වෙලා තියෙනවා. මේ වසරේ සාමාන්‍ය පෙළ ලියන්න ලබන 30කට පෙර අයදුම්පත් ඉල්ලයි කියන පුවතකුත් අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ දැක්වෙන්නේ. අවසාන වශයෙන් මා කරන උපුටා ගැනීම දිවයින පුවත්පතෙන් උතුරු නැගෙනහිර අතුරුදඬුවන් සැමරීමට සියලු දෙමළ දේශපාලන පක්ෂ එක්විය යුතුයි විග්නේශ්වරන් ලිපියක් යවමින් ඉල්ලා සිටී කියලා සඳහන් වෙනවා. මේට පිළිතුරු විවිධ පාර්ශ්වවලින් ඉදිරියේදී ලැබෙයි. ඒවත් ලැබුණාම පත්තරවල පළ වුණාම කියන්නට අප සූදානමින් අපි අපේ පිළිසඳර සඳහා යොමු වන්නට ඊට පෙර විරාමයක් ලබා ගන්නට ඕනේ. අපි අද දවසේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මැතිතුමාන් එක්ක සාකච්ඡාවෙන් මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.